අපි මේ එන්නේ ප්‍රතිඵල විශ්ලේෂණයේ අන්තිම තියරි කොටස. මොකද්ද? අපගමන ක්‍රමයෙන් අපි මිනුම් ගණනය කිරීම සිදු කරනවා. කියන්නේ අපි කලින් කතා කරන අඩුතම අඩුවේ ක්‍රමය සාමාන්‍ය සූත්‍ර දෙකලා අපි ගණන හැදුවා. සම්බන්ධ සම්බන්ධක අපි ගණනය කරනවා. ඒතකොට ඒ මිනුම්ම තමයි. ඒ කතා කරපු බෑවුම අපි ගත්තොත් එහෙම අනුක්‍රමණය. ඒ අනුක්‍රමණයම තමයි. ඒ අනුක්‍රමණයම මොකද එන්නේ වෙනත් ස්වරූපකින් ගණනය කරනවා. කියන්නේ වෙනත් ක්‍රමවේදයක්. කියන්නේ ඒ මිනුම් ටිකම ගණනය කරන්න වෙනත් ක්‍රමවේදයක් අපි පාවිච්චි කරලා මේ මිනුම් ගණනය කිරීම සිදු කරනවා. ඉතින් මේක ඉතා වැදගත් ක්‍රමයක්. මේ කියන්නේ මෙන්න මේ දැනුම ඔයගලන්ට වැදගත් වෙනවා. ඔයගලන්ගේ විභාග කටයුතුවලදී. බලමු ටිකක් මේක ටිකක් සංකීර්ණ කොට තමයි උපරිම ඔයගලන්ට පැහැදිලි වෙන විදිහට මේක කරන්න බලාපොරොත්තු වෙනවා. මේක මම බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ පුරාණ මේගොල්ලෝ කොලයක් අරගෙන මේ හදන ගමන් පොඩ්ඩක් ඒක හදන්න. නැත්තම් ඔයගලන්ට මේක පැහැදිලි වෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් කලින් වීඩියෝස් ඔක්කොම බලන්න. හොඳට මේ ප්‍රැක්ටිස් එකත් එක්ක තමයි මෙතන දෙන්න ඕන. කලින් වීඩියෝස් ටික ඔක්කොම බලලා ඒ අවබෝධය තියාගෙන මේ අන්තිම වීඩියෝ එක බලන්න. ඊට පස්සේ අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා. මේක ටිකක් ඇත්තටම ගත්තොත් එහෙම අර සාමාන්‍ය ප්‍රතිඵල විශ්ලේෂණ ඉතුරු කොටස් එක සමහර ක්ලාස් වලදී නම් මේක උගන්වලත් නැති වෙන්න ඉඩ තියෙනවා. සමහර ක්ලාස් වල මේක උගන්වන්නෙත් නැහැ. මේක නමුත් සිලබස් එක තුල උගන්වන්න තියෙන කොටසක්. විභාගය තුල කිසිම වතාවක් ටෙස්ට් කරලා තියෙනවා. තුන් පාරක් වගේ. හැමතිස්සෙම නිරන්තරයෙන්ම ටෙස්ට් කරන්නේ නැහැ මේක. කියන අපි මේ විභාගේ අහලා නැහැ හැමතැනකදීම. නමුත් අහලා නැත්තේත් නැහැ. අහලා තියෙනවා මේ ගැන. හරි. අපි පොඩ්ඩක් මේක මම ඉල්ලනවා ඔයගොල්ලන්ගෙන් මම හදන ගමන් ඔයගොල්ලෝ කොලයක් පැනක් අරගෙන මේක මේ විදිහට කරගෙන යන්න. එතකොට ඔයගොල්ලන්ට වඩාත් පැහැදිලි වෙයි. හරි. මෙතනදී මම පාවිච්චි කරලා තියෙනවා ස්වායත්ත ජලයට අපි දුන්නා කියන්නේ. මොකද එන්නේ? ස්වායත්ත ජලයට පාවිච්චි කරනවා. මොකද ප්‍රචාරණ වේද. මේක අලවියක්. දැන් මේකට අපි මොකද දෙන්නේ? කලින් අඩුතම ක්‍රමය කියලා අපි මේවට සූත්‍ර දාලා ගාන හදලා ඔක්කොම අඩුතම ක්‍රමය සමීකරණේ ගත්තා. මොකද අපිට ආවේ කලින් සූත්‍ර දාලා ආවේ 18.7 හදන්න 2.2.5x කියලා කලින් අපි පළවෙනි වීඩියෝ එකේ අඩුතම ප්‍රතිඵල සමීකරණේ ගත්තා. මේක සාමාන්‍ය ක්‍රමවේදය. ඒක තමයි විභාගයේදී හදන්න ඕන ක්‍රමවේදය. මේක නෙමෙයි හදන්න යන්න එපා. විභාගයේදී සාමාන්‍ය අපි කලින් වීඩියෝස් පළවෙනි වීඩියෝ එකේ දෙවෙනි වීඩියෝ එකේ ඒ තුන්වෙනි වීඩියෝ එක කතා කරපු විදිහට ඔයගොල්ලෝ මිනුම් ගණනය කරන්න. නමුත් මේක දැනුම ඔයගොල්ලන්ගේ දැනුමට එකතු කරගෙන තියාගන්න ඉතා වැදගත් කොටසක්. හරි. දැන් මේ මෙන්න මේ ප්‍රතිඵල සමීකරණයම වෙනත් ක්‍රමවේදයකින් ගන්නයි යන්නේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. මම මෙතනදී පාවිච්චි කරන මෙන්න මේ වගේ සංකේත ටික. පළවෙනි සංකේතය. මොකක්ද එන්නේ? ඔයගොල්ලෝ දන්නවා x ඍණ x bar. x ඍණ x bar කියන්නේ මෙතන උදාහරණයක් ගන්න x කියන්නේ මොකද? අපි යම් කිසි අවුරුද්දක හරි යම් කිසි කාලච්ඡේදයක තුල දරන ලද ප්‍රචාරණ වියදම. x bar කියන්නේ මම දරන ලද ප්‍රචාරණ වියදම වල මැදදී. x ඍණ x bar මේ කැපිටල් x ඍණ x bar මම මෙතන සංකේත කරනවා මේ ඇත්තම මොකද x ඍණ x bar කියන අපි දන්න අපගමනය මැදදී සිදුවෙති වෙනස. මේ අපගමනය මම සංකේත කරනවා සිම්පල් x වගේ. ඒත් සිම්පල් x කියන්නේ මොකද? මම සිම්පල් x කියන එක සංකේත කරනවා x ඍණ x bar කියන්නේ මොකද වෙන්නේ? අපගමනය. එතකොට y ගේ අපගමනය. y ඍණ y bar. එතන මම මේක සංකේත කරනවා සිම්පල් y මගින්. හරිද? ඔව්. එතන මොකද x ඍණ x bar වගේ සිම්පල් මොකද? සිම්පල් x කියන එක x ඍණ x bar කියන සිම්පල් y කියන මොකද දෙන්න y ඍණ y bar. හරි. දැන් අපි මොකද කරන්නේ? මෙන්න මේ විදිහට ගත්තට පස්සේ මම ගන්නවා මෙහෙම එකක්. x ඍණ x bar වල වර්ගවල එකතුව. x ඍණ x bar වල වර්ගවල. ඒ කියන්නේ මොකද? අපගමනයන්ගේ ස්වායත්ත විචල්‍යයේ අපගමනයන්ගේ වර්ගවල එකතුව. ස්වායත්ත විචල්‍යයේ අපගමනයන්ගේ වර්ගවල එකතුව. ඒතකොට x ඍණ x bar කියන එකේ තේරුම මොකද? සිම්පල් x කියන එක. x ඍණ x bar කියන එකේ තේරුම සිම්පල් x කියන එක. ඒතර මෙන්න මේ කියන්නේ දෙන්න අපි ආයෙත් ලියමුකෝ. x ඍණ x bar කියන එකේ තේරුම මොකද්ද? සිම්පල් x. ඒක නම් මම කලින් දුන්නේ ඒක දැන් එක තමයි. ඒතර x ඍණ x bar වල වර්ගවල එකතුව. ඒතර මොකද ඉන්නේ? වර්ගවල. වර්ගවල එකතුව. ඒ කියන්නේ සිම්පල් x ගේ වර්ගවල එකතුව. හරිද? ඒතර මොකද ඉන්නේ? අපගමනයන්ගේ වර්ගවල එකතුව. සිම්පල් x වර්ගවල එකතුව. ඒතර මොකද මේ මේ සිග්මා x වර්ගය කියන දේ නෙමෙයි අපි කලින් කතා කරමු සිග්මා x වර්ගය නෙමෙයි මෙතන තියෙන්නේ සිම්පල් x නේ. ඒතර මොකද්ද මේකේ තේරුම මොකක්ද ඉන්නේ? මේ s වර්ගය x කියලා ගන්න. මොකක්ද ඉන්නේ? ස්වායත්ත විචල්‍යයේ අපගමනයන්ගේ වර්ගවල එකතුව මම s වර්ගය x කියලා සංකේතවත් කරනවා. ඒතර අක්ල ගන්න බා මේකේ තේරුම සිග්මා x වර්ගය කියලා අපි කලින් කතා කරපු x වර්ගයේ තියෙන එකතුව කියන එක නෙමෙයි. මොකද ඉන්නේ? අපගමනයන්ගේ වර්ගවල එකතුව කියන්නේ. මම පොඩ්ඩක් මේක සිම්පල් x ඉන්න පොඩි ඉර ලියන්න. ඒක උගලන්ට වඩාත් පැහැදිලි වෙයි. ඒ විදිහට මම ගන්න
y ගේ අපගමනයන්ගේ වර්ගවල එකතුව. අපි ගන්නවා මොකද? y ඍණ y බාට තමයි සිම්පල් y පාවිච්චි කරන්නේ. එතකොට අපගමනයන්ගේ වර්ගවල එකතුව. ඒ කියන්නේ මොකද මේ සිම්පල් y වල වර්ගවල එකතුව. ඒක මම සංකේත කරන s වර්ගය y කියලා. එතකොට s වර්ගය x කියන්නේ මොකක්ද? x ඍණ x බාවල වර්ගවල එකතුව. s වර්ගය x කියලා කියන්නේ මොකද? x ගේ අපගමනයන්ගේ වර්ගවල එකතුව. s වර්ගය y කියන්නේ මොකද? y ගේ අපගමනයන්ගේ වර්ගවල එකතුව. හරි. ඊට පස්සේ මම මෙතනට පාවිච්චි කරනවා sxy කියලා දෙයක්. sxy කියන්නේ මොකද එන්නේ? x ඍණ x බාර් වැඩි කිරීම මොකද්ද? y ඍණ y බාර් මේක එකතු. මොකද එන්නේ? x ඍණ x බාර් වැඩි කිරීම y ඍණ y බාර්. අපි බලමු මේක මොකක්ද දෙන්නේ කියලා. එතකොට තේරුම් ගන්න දෙන්නේ s වර්ගයේ x කියන එක තේරුම් ගන්න. sxy කියන්නේ මොකද කියන්නේ තේරුම් ගන්න. s වර්ගයේ y කියන්නේ තේරුම් ගන්න. එතකොට මොකද දෙන්නේ? මට මෙන්න මේ විදිහට මිනුම් ටික ගත්ත පස්සේ මට b hat ගත්ත හැකි sxy වෙද්දීම s වර්ගයේ x ලෙසත් ඒ සාමාන්‍ය සූත්‍රයම a දෙන්න y බාර් වෙන b hat x බාර් සාමාන්‍ය ලෝකන අපි ගත්තා මේක. ඊට අමතරව r ගත්ත හැකි sxy වෙදීම සාමාන්‍යයෙන් අපි ඕගොල්ලෝ මතක ගන්න b සූත්‍රයේ විදිහටම නේද අපි ඒක x මේ r හදාගත්තේ. අපි ඔයාලා b සූත්‍රය ගත්තොත් එහෙම අනුක්‍රමයේ සූත්‍රය බලාගෙන ඒකම නේද අපි සාසම්මත සමුදේ වල පරිවර්තනය කරගත්තේ. අපි දැක්ක ආයතනයක් තමයි මෙන්න මේ කියන අනුක්‍රමයේ සූත්‍රයේ උඩ කොටස තමයි සාසම්මත සමුදේ උඩ කොටස. මේකේම මොකද? මේ අනුක්‍රමයේ උඩ කොටස මේ පල්ලෙ මෙන්න මේ s වර්ගය ගන්න ඔයගොල්ලෝ ඒක මතක් කරගත්තොත් එහෙම මොකද ඉන්නේ? b සමානයි n සිග්මා xy අඩු කිරීම සිග්මා x සිග්මා y බෙදීම n සිග්මා x වර්ගය අඩු කිරීම සිග්මා x සම්පූර්ණීකරණය. එතකොට මේක අපි කොහොමද අපි ගත්තොත් එහෙනම් r කියන්නේ ගත්තේ මොකද එන්නේ? n සිග්මා xy අඩු කිරීම සිග්මා x සිග්මා y බෙදීම අපි මෙන්න මේ විදිහම ගාලා ලියනවා. මොකද n සිග්මා x වර්ගය අඩු කිරීම සිග්මා x සම්පූර්ණීකරණය. මෙහෙම එකක් කියනවා නේද? ඒතර මේ වන් දෙකම සමානයි නේද? ඊට පස්සේ මේක වර්ගයෙන් ගාලා කොට ලියනවා y n සිග්මා y වර්ගය n සිග්මා y වර්ගය සිග්මා y සම්පූර්ණීකරණය. මේකේ වර්ගමූල. ඔබ කලින් වීඩියෝස් බලලා නැත්නම් පොඩ්ඩක් බලලා ඉන්න නැත්නම් මේක තේරෙන්නේ නැහැ නේද? මේ කලින් වීඩියෝස් බලලා දෙන්න නැත්නම්. ඒතර මේක බලලා අපි මේක උපයෝගී කරගෙන තමයි මොකද r සූත්‍රය හදාගන්නේ. ඒ විදිහට තමයි b සූත්‍රය උඩ ගාල්ලා එහෙමම r ටක් තියෙනවා. ඒතර b සූත්‍රයේ පල්ලෑනිය ගාල්ලා පල්ලෑනිය ගාල්ලා මේකෙත් තියෙනවානේ r වල. ඒ කැලම අපි ලියනවා r වල. ඉතින් මෙන්න මේ වගේම y ට ගාල්ලා නේ මෙතනක් තියෙන්නේ. ඒ වගේම තමයි මේ වගේම y ට ගාල්ලා ලියන්නේ. s වර්ගය y. අරගෙන මේකේ බලන්න එකම දෙන්න. ඒතර මෙන්න මේ විදිහට මිනුම අපිට ගන්න. හරි. අපි දැන් බලමු කොහොමද මේවට ආදේශ කරලා මිනුම් ගන්නනේ කරන්න කියලා. හරි. දැන් අපි බලමු. අපිට ඕන තීරු මොනවද? මෙතන මට ඕනේ sxy ඕනේ. ඒතර sxy කියන්නේ x නේ x නේ x බාර් y නේ y බාර්. ඒ දේවල් ඕනේ. ඒතර මම පළවෙනියටම ගන්නවා simple x තියෙනවා. ඒතර simple x කියන එකේ තේරුම මොකද්ද? simple x කියන එකේ තේරුම මොකද්ද? මොකද්ද? x ඍණ x බාර් කියන්නේ. මේක දෙලි දෙන්න යනවා. x ඍණ x බාර් කියන එක තමයි simple x කියන්නේ. ඉතින් අපි ගත්තොත් එහෙම simple y කියලා කියන්නේ. මොකද? y ඍණ y බාර්. මේක වෙනම දීපුවා. මේක වෙනම දීපුවා. හරි. එතකොට මොකද එන්නේ? මේක තියෙනවා. x ඍණ x බාර් තියෙනවා. මේක තියෙනවා. අපි මේ විදිහට අපි බලන්නේ. හරි. බලමු. අපි දන්නවා x බාර් කියන්නේ x බාර් කියන්නේ සිග්මා x බෙදීම n. සිග්මා x බෙදීම n කියන්නේ කීයද? සිග්මා x කියන්නේ 30යි. 30 බෙදීම n කියන්නේ 6යි. උත්තරේ 5යි. y බාර් ගන්න කරනවා y බාර් කියන්නේ සිග්මා y බෙදීම n. ඒ කියන්නේ සිග්මා y කියන්නේ 180යි. 180 බෙදීම 6 කියන්නේ උත්තරේ 30යි. හරි. එතකොට අපි තේරුම් ගන්න දෙන්නේ x ඍණ x බාර් කියන එක තේරුම් ගන්න දෙන්නේ 2 ඍණ 5 නේ. x ඍණ x බාර් 2 ඍණ 5 2 ඍණ 5 කියන උත්තරේ ඍණ 3යි. 3 ඍණ 5 ඍණ 2යි. 5 ඍණ 5 බිංදුවයි. 4 ඍණ 5 උත්තරේ ඍණ 1යි. 10 ඍණ 5 5යි. 6 ඍණ 5 1යි. බලන්න එකතු කීයද කියන්නේ 6යි 6යි එකතු බිංදුවයි. බලන්න අපගමනයන්ගේ වර්ග අපගමනයන්ගේ එකතු බිංදුවයි.
ඒක තමයි සංකල්පය. මොකද එන්නේ x ගේ අපගමනයෙන් තීරුව ටික ගන්න. එතන මොකද ඒ වගේම y ගේ අපගමනයෙන් තීරුවක් ගමු. මොකද එන්නේ 20න් 30ක් ගියාම කීයද? ඍණ 10යි. 25න් 30ක් ගියාම y y බානේ. 25න් 30ක් ගියාම ඍණ 5යි. 35න් 30ක් ගියාම 5යි. 30න් 30ක් ගියාම 0යි. 40න් 30ක් ගියාම 10යි. 30න් 30ක් ගියාම 0. බලන්න මොකද දෙවියන් මේ බලන්න. ධන 15 ඍණ 15 කැපිලා යනවා. y ගේ අපගමනයෙන් මේ එකතුව 0. හරි. දැන් අපිට ඕන තීරු ටික මොනවද? අපිට ඕනේ මොකද්ද? මේ අපිට x ඍණ x බාර් වැඩි කිරීම y ඍණ y බාර් දීවක් ඕනේ. ඒතර x ඍණ x බාර් කියන්නේ මොකද? සිම්පල් x. කියන්නේ මොකද මේ සිම්පල් xy දීවක් ඕනේ. කියන්නේ තේරුම මොකද? මේ දෙකේ ගුණිතය දීරොන් නේද? ඔව්. මේ දෙකේ ගුණිතය දීරොක් ඕනේ. ඒතර මොකද වෙන්නේ? එතකොට ඒ තීරුවේ එකතුව තමයි අපිට ලැබෙන්නේ sxy. ඒතර sxy අපිට මේ තීරුවේ ලැබෙනවා. ඊට පස්සේ තව අපිට ඕනේ x වර්ගයේ තීරුව. x වර්ගයේ තීරුව ඕනේ නේ? x වර්ගයේ තීරුව එකතුව අපිට ඕනේ. ඒ කියන්නේ මොකද මේ තීරුවෙන් එකතුවෙන් මට ලැබෙනවා s වර්ග x ලැබෙනවා. ඒතර ඒ ගන්න ඕනේ. ඊට අමතරව y වර්ගයේ තීරුව. ඒතර ඒ තීරුව එකතුව වගේ අපිට ලැබෙනවා මෙන්න මේ කියන ඔය s වර්ගයේ y තීරුව. ඒතර ඔය ටික අපි ගණනය කරගන්නවා. දැන් මේක ගත්තා පස්සේ ලේසි වැඩේ කරන්න. මොකද එන්නේ? xy තීරුව. මොකද එන්නේ? 3 වරක් 6. 30යි. ඍණ ටිකෙන් ඍණ දාන නිසා මෙතන එනවා 10යි. බිංදුවරක් හා බිංදුවර. මෙතන බිංදුවයි. 50යි. මෙතන බිංදුව. එතකොට sxy එනවා අපිට 60යි 90යි. sxy එනවා අපිට 90ක් කියලා. එතකොට s වර්ගය x. මොකද එන්නේ? මේක ගන්න කොහොමද? අපගමනයන්ගේ වර්ගවල එකතු දෙන්න. මේක මේ s වර්ග x කියන එක අපගමනයන්ගේ වර්ගවල එකතු. එතකොට මොකද මේ x වර්ගයක තේරුම් ගන්න මේ දෙකේ වර්ගය කියන එක නෙමෙයි. මෙන්න මේ අපි ගත්ත මේ මෙන්න මේ සිම්පල් x වල වර්ගය. මොකද මේ තුනේ වර්ගය 9යි 4යි 0යි එකේ වර්ගය 1යි ඒ වර්ගය 25යි. එකේ වර්ගය 1යි. එතකොට මේක එකතු වෙනවා 13යි 14යි 15යි 15යි 25යි 40යි. එතකොට එකත් අපි ගත්තා. y වර්ගයේ තියෙනවා. y වර්ගයේ කොහොමද ගන්නේ? මොකද මේකේම වර්ගය මොකද? c යි මේක වර්ගය. මේ කැපිටල් y වර්ගය නේ 20 වර්ගය නෙමෙයි. සිම්පල් y ඍණ y බාර අපගමනයන්ගේ y. කියන්නේ y ගේ අපගමනයන්ගේ වර්ගවල එකතු. මේ ගන්න 25යි. 25යි. බිංදුවයි 10 වර්ගයේ c යි බිංදුව වර්ගයේ බිංදුවයි. එතන මේකේ එකතු වෙනවා අපිට. එතන එනවා 50යි 50යි 250 මේ 150යි එතන එකතු 250 කියනවා. හරි. එතකොට මෙන්න මේ විදිහට අපි මිනුම් ටික ගන්න. එතකොට බලන්න sxy හරි අපි. sxy හරි. x වර්ගයේ x හරි s වර්ගයේ y හරි. දැන් අපි බලමු කොහොමද මේ ටික එන්නේ. දැන් බලමු sxy කියන්නේ කීයද? sxy කියන්නේ 90යි. s වර්ගයේ x කියන්නේ කීයද? 40යි. උත්තරේ එනවා කීයද? මේකට මේ කැපෙල ගියා 2.25. බලන්න මේක නේද බෑවුම. අපි කලින් අනිත් ක්‍රමයේදී ගත්ත බෑවුම කීයද? මේ බලන්න මේක නෙත් තියෙන්නේ. අන්න. අනුක්‍රමණයට මේ ක්‍රමයේදී ඒ ක්‍රමයේදී දෙකෙදිම එන්නේ එකම උත්තරේ. ඉතින් අන්තකරණයට වෙන සූත්‍රයක් නෑ. y භාගයේ උත්තරය අපි ගත්තා 30ක් කියලා. b හැටනා 2.25යි. x බාර එනවා x බාර 5යි කියලා. දැන් මේක සුළු කරනවා ඕගොල්ලන්ට 18.75. එතකොට මේක යනවා අපිට ගත්ත හැකි y hat සමානයි 18.75 ධන 2.25යි x කියලා. මෙන්න මේ විදිහට අපිට මොකද්ද අපිට ගන්න හැකියාව තියෙනවා. දැන් අපිට ඕනේ මොකද්ද? සහසම්බන්ධතා සංගුණය. සහසම්බන්ධතා සංගුණකේ වෙනසක් නෑ. මොකද ඉන්නේ මෙන්න මේ sxy කියන්නේ කීයද? අපිට එනවා 90යි. s වර්ගයේ x අපි ගත්තා කීයද? අපි ගත්තා 40යි කියලා. s වර්ගයේ y කියලා අපි ගත්තා 250යි කියලා. එතන මේකේ වර්ගමූලය. එතන අපිට එනවා 90 බෙදීම අපි ගන්නවා 4.25යි. අකට බිංදුව ගලවම මේ බිංදුව කියනවා වර්ගමූලය. අපි දන්නවා 90 බෙදීම අපි දන්නවා 10 වර්ගමූලය 100යි කියලා. උත්තරේ එනවා 0.9. ඔයගොල්ලෝ කලින් වීඩියෝයේ සහසම්බන්ධ සම්බන්ධ ගණනය කරා 0.9යි හිමම. විචල්යන් දෙක අතර ප්‍රබල ධන සම්බන්ධයක් ගන්න. එකම මිනුම එකම උත්තරේ එන්නේ ක්‍රම දෙකක්.
ඒකයි තේරුම් ගන්න තියෙන්නේ. එතකොට මේක මේ විදිහට අපිට කරන්න හැකියාවක් තියෙනවා. හරි. දැන් අපි යනවා මේක මෙහෙමම තියාගෙන අපි මේක දැනම තව දුරට ඉදිරියට යන්න. හරි. මම දන්නවා මෙහෙම දෙයක්. මම දන්නවා මේක මෙහෙමම තියාගෙන අපි ගමු. R බෙදීම B. R බෙදීම B. නිකන් සහසම්බන්ධ සංගුණක මොකෙන්ද? අපි ගන්න බෑ අනුක්‍රමණයෙන් බෙදලා බලනවා. මේ අනුක්‍රමණයටම අපි තවත් නමක් කියනවා මොකද්ද? ප්‍රතිපායන සංගුණකය කියලා කියනවා. අත්‍තර කිව්වොත් එහෙම මේ මොකද මේ B කියන්නේ ප්‍රතිපායන සංගුණකය, R කියන්නේ මොකද්ද? සහසම්බන්ධ සංගුණකය. මම මොකද කරන්නේ? නිකන් පරීක්ෂණයක් කරනවා කියලා හිතන්න ඕන. ඔයගොල්ලන්ගේ මොකද පරීක්ෂණයක් කරනවා කියලා හිතන්න. මොකද එන්නේ? R බෙදීම B අපි හොයලා බලලා මොකද්ද වෙන්නේ කියලා. ඒතර R ගේ සූත්‍රය අපි දැන් මේ ක්‍රමයේ දෙන්න ගත්තා. R කියන්නේ මොකද්ද? R කියන්නේ මොකද්ද? sxy බෙදීම s වර්ගය s වර්ගයේ x s වර්ගයේ y වල s වර්ගයේ y වල වර්ගමූල. එතන මේකනේ. එතන මේක තමයි R. දැන් මේක R බෙදීම b ගේ. එතන R බෙදීම b කියනවා මම මෙහෙම දානවා. R බෙදීම මේක තමයි R බෙදීම b ගේ සූත්‍රය sxy බෙදීම s වර්ගයේ x. එතන මේක කියලා. දැන් බලමු ඔයගොල්ලෝ මෙන්න sxy මෙතනත් වර්ගයක් තියෙනවා. මෙතනත් වර්ගයක් තියෙනවා. වර්ගමූලය දෙන්නේ මේ බලන්න. මේක මේ වර්ග මේ විතරම ඉන්නේ. මොකද මෙතනත් වැඩි කිරීමක් නෙදීන්නේ. එතන s වර්ගයේ x වල වර්ගමූලය s වර්ගයේ y වලත් වර්ගමූලය. එතන මොකද එන්නේ මේ වර්ගමූලයට වර්ගයේ කපලා ගිහිල්ලා අපිට ගන්න හැකි sx වැඩි කිරීම sx වැඩි කිරීම sy. හේතුව මොකද මේ වර්ගයට වර්ගමූලය කැපිලා ඉන්නේ. මෙතනත් වර්ගය තියෙනවා. එතන මේ වර්ගමූලය මේකට නම් මේ වර්ගයට වර්ගමූලය කැපිලා මේ වර්ගමූලය මේ වර්ගයට කැපිලා ගියාම එතන මොකද sx sy කියලා එනවා. බෙදීම වැඩි කිරීම කරද්දී උඩයට මාරු වෙනවා. එතකොට මොකද වෙන්නේ? s වර්ගයේ x sxy කියලා එනවා. දැන් අපිට පුළුවන් මොකද වෙන්නේ? මේක අපි හොයන්නේ මොකද? R බෙදීම b හොයන්නේ. බලන්න. sxy ට sxy කපලා ගිහින්. මේ බලන්න. sx තියෙනවා, s වර්ගයේ x තියෙනවා. මෙන්න මේ වර්ගය කියන එක කපලා දැම්මේ මොකද sx තියෙන නිසා. ඒ අනුව අන්තිමට අපි ගත්ත හැකි r බෙදීම b සමානයි sx බෙදීම sy කියලා. ඒතර මෙන්න මේ විදිහට අපි සම්බන්ධතාවයක් ගත්ත හැකි මොකද්ද? r බෙදීම b කියන්නේ මොකද්ද? සහසම්බන්ධ මේ සහසම්බන්ධ සංගුණකයේ නිරණ සංගුණ මේ සහසම්බන්ධ සංගුණකය ප්‍රතිපායන සංගුණකයෙන් බෙදපුවාම ඒක සමානයි ස්වායක්ත විචල්්‍යයේ සම්මත අපගමනයේ බෙදීම පරායක්ත විචල්්‍යයේ සම්මත අපගමනය. මම ගාවට ක්ලාස් වෙන කට්ටිය ගාව නම් ටියුට් එකේ තියෙන ඒ ටියුට් එක ගත්ත එක ඔයගලන්ට 12 වෙනි පිටුවේ අපි මේකෙන් ගන්න 12 වෙනි පිටුවේ 4 වෙනි ගන්න අනිත් කට්ටියලා මේ ගැටලුවක් එන්නේ මේ වීඩියෝ එක බලනවා මම ක්ලාස් එකේ තමයි මේ ඒකේ තියෙන්නේ මෙහෙම x හා y අතර සහසම්බන්ධ සංගුණකයේ 0.4ක් තියෙනවා. මම මේකෙන් ගානක් හදන්න යන්නේ මෙන්න මේ සම්බන්ධතාවය අරගෙන ගානක්. x හා y අතර සහසම්බන්ධ සංගුණකයේ 0.8ක් වෙයි. ඒක දීලා තියෙනවා. x හා y අතර සහසම්බන්ධ සංගුණකයේ 0.8ක් වෙයි. x හි සම්මත අපගමනය සහ y හි සම්මත අපගමනයේ පිළිවෙලින් 1.6ක් සම. බලන්න x ගේ සම්මත අපගමනය සමානයි කීයද? 1.6යි. y ගේ සම්මත අපගමනයේ පිළිවෙලින් 2යි. එතන y sy දෙකක් වෙයි. ඒතර අපිට දීලා තියෙන්නේ සහසම්බන්ධ සංගුණකයේ දීලා තියෙනවා. x ගේ සම්මත අපගමනයේ දීලා තියෙනවා. y ගේ සම්මත අපගමනයේ දීලා තියෙනවා. අපෙන් ආනවා මොකද්ද? ප්‍රතිපායන සංගුණකය යකි. ප්‍රතිපායන සංගුණකය යකි. අපි දන්නා ප්‍රතිපායන සංගුණකය කියලා කියන්නේ මොකක්ද වෙන්නේ? මේ බෑවුමට කියන තවත් නමක්. අනුක්‍රමණයටම කියන තවත් නමක්. අපි නිර්වචනය කරන විදිය වෙනස්. නමුත් බෑවුමට කියන්නේ. අපි දන්න සූත්‍රය දාගන්න. r බෙදීම b සමානයි sx බෙදීම sy. මේක අපි ගත්ත සම්බන්ධතාවය. මගේ මේකේ MCQ එකේ එන්න පුළුවන් විදිහ මම ඔයගොල්ලන්ට කියන්නේ. මේක තාම MCQ එක තුල අහලා නැහැ. නමුත් මේක අහන්න බැරි කමකුත් නැහැ. r බෙදීම b. r කීයද? 0.8යි. b තමයි අපි දන්නේ නැත්තේ. ඒ කියන්නේ මොකද වෙන්නේ? ප්‍රතිපායන සංගුණකේ තමයි දන්නේ නැත්තේ. අනුක්‍රමණය නැත්තම් බෑවම තමයි අපි දන්නේ නැත්තේ. sx කීයද? 1.6යි. sy කීයද? 2යි. අපි මොකද බෑවම දන්නේ කියලා ඉතින් ඔක්කොම මේ පැත්තට ගමු. 0.8 තියෙනවා. මේ දෙක මෙහා පැත්තේදී උඩ වැඩි කිරීමක් වෙනවා. 1.6 මේ පැත්තේදී බෙදීමක් වෙනවා. එතන b මෙහා පැත්තට එනවා. එතන b වෙනවා කියන්නේ මෙතන 1.8 දෙගුණ කරපුවම 1.6. එතන මොකද 0.8 1යි මෙතන 2යි දෙක කැපිලා කියන b සමානයි උත්තරය කියලා කියනවා. දැන් මගේ කරනවා මේ MCQ වල උත්තරේ එනවා
පස්වෙනි උත්තරේ මොකද ඉන්නේ? අනුක්‍රමණයගේ නැත්නම් අපි ගත්ත දැන් ප්‍රතිපායන සංගුණකයේ. ඒතර මෙන්න මේ විදිහේ MCQ එකක් විදිහට ඔයගලන්ට මේක යොමු වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේක දැනගෙන තියාගන්න මොකද වෙන්නේ? මෙන්න මේ R බෙදීම B සමාන SX බෙදීම SY වෙන එක මතක තියාගන්න මේකේ ඉතාල වැදගත් වෙන කොටස. හරි. ඊට පස්සේ අපි යනවා තවත් වැදගත් කාරණයකට. ඒක තමයි මම දන්නවා මම කියන මෙහෙම. දැන් සාමාන්‍යයෙන් මම මේකට සහසම්බන්ධ සංගුණකය ගත්තේ. ඒතර සහසම්බන්ධ සංගුණකය අපි ගත්තොත් එහෙම. අපි දන්නවා ස්වායක්ත ජලය තිරසක්ෂරත් පරායක්ත ජලය තිරසක්ෂරත් අපි ගන්නවා. සාමාන්‍යයෙන් මෙහෙමයි වෙන්නේ. එතකොට මේකේ දැනුම නේද මම ගත්තේ මෙහෙම b hat සමානයි b hat. මම b hat එක කියලා හංගියද? ඒතර b hat එක ලැබෙන කොහොමද? මම b එක කියලා ගන්නකො. මොකද අනුක්‍රමණය. අනුක්‍රමණය කොහොමද අපි ගත්තේ? සාමාන්‍යයෙන් x මත y කියලා ගන්නගෙන. සාමාන්‍යයෙන් අපි අඳින්නෙත් එහෙමයි. x මත y. x මත y ගේ ප්‍රතිපාදන සංගුණකය. ප්‍රතිපාදන සංගුණකය. බීටා කොහොමද අපි ගන්නෙ? sxy බෙදීම s වර්ග x. අట్లా ගන්න බා. මොකද්ද? අපි සාමාන්‍යයෙන් ගණනය කරන විදිහමයි. අපි සාමාන්‍යයෙන් ගණනය කරනකොට sxy බෙදීම s වර්ග x නේ. ඒත් ඒක තමයි මේ ගත්තේ. මොකද එන්නේ? මොකද sxy බෙදීම s වර්ග x. ඒක තමයි එතන ආවේ. මොකද්ද? x මත y. මම මේ විදිහට මම මොකද කරන්නේ? y මත x ගන්නවා. y මත x ගන්නවා කියනකොට මේ අක්ෂර දෙක මාරු කරනවා. එතන අක්ෂර දෙක මාරු කරපුවාම නිකන් මේ කියන ප්‍රතිපාදන එක. එතන මේකේ අඩුතමක් ප්‍රතිපාදන සමීකරණයේදී ඒකේ එන බෑව. කියන්නේ මොකද b2 මම මෙහෙම ගන්නවා. එතන මොකද b1 කියලා කියන්නේ x මත y. x මත y ගේ ප්‍රතිපාදන සංගුණකේ sxy විදිහේ s වර්ග x. මේ x මත y තියෙන නිසා මේ පල්ලෙහාට ආවේ s වර්ග x. දැන් තේරුම් ගන්න තියෙන්නේ මොකක්ද? මේක y මත x. x මත y ගේ ප්‍රතිපාදන සංගුණ කියනවා sxy බෙදීම s වර්ග x කියලා. y මත x ගේ ප්‍රතිපාදන සංගුණකේ මොකක් වෙන්න ඕනේ? ඒකවල ඕගොල්ලෝ හිතලා ගන්න. අහලුකු දෙයක් නෑ. මොකද එන්නේ? උඩට එන්නේ ඒක එහෙමමයි. මොකද sxy එහෙමම එන්නේ. x මත y තිබ්බ හින්දා s වර්ගයේ x ආවා. y මත x y තිරස්සක්ෂර දාලා සිරස්සක්ෂර x ගත්තා. අන්න. එතකොට මට මෙතන දෙන්න ඕනේ s වර්ගය y කියලා. මෙච්චර දෙන්න ගන්න දෙන්නේ x මත y ගේ ප්‍රතිපාදන සංගුණකයේ සමානයි sxy බෙදීම s වර්ගය x. y මත x ගේ ප්‍රතිපාදන සංගුණකය මොකද්ද? sxy බෙදීම s වර්ගය y. හරි. දැන් මෙහෙම ගත්තට පස්සේ දැන් හිතනවා දැන් නිකන් ඉන්න බැරුවටම. හරි. නිකන් ඉන්න බැරුවට මම මොකද කරන්නේ? මේ b1 වල b1 වල b2 අරන් බලලා මොකද වෙන්නේ කියලා බලන්න යන්නේ. x මත y ගේ ප්‍රතිපාදන සංගුණකය ගන්නවා. y මත x ගේ ප්‍රතිපාදන සංගුණකය අරගන්නවා. අරගෙන මේ දෙක ගුණ කරලා බලලා මොකද වෙන්නේ කියලා. ඉතින් නිකන් ඉන්න බැරුවට එහෙම කරලා බලන්න. ගන්න b1 මොකද එන්නේ? sxy බෙදීම s වර්ග x. අන්න මෙහෙම වැඩි කරනවා. මේ මොකද මේ x මත y ගේ ප්‍රතිපාදන සංගුණකය b1 වැඩි කිරීම b2 කියන්නේ මොකද? sxy බෙදීම s වර්ගය y. හරි. එතන මොකද කරන්නේ? මොකද මෙතන අපිට පේන්න තියෙන දේ තමයි මෙහෙම. sxy වල වර්ගය තියෙනවා. පල්ලෙහා තියෙන මොකද ඉන්නේ? sxy වල සම්පූර්ණ කරනවා. sxy වල වර්ගය තියෙනවා. ඒ වගේම මට පේන්න තියෙන දේ තමයි s වර්ගය x s වර්ගය y තියෙනවා. s වර්ගය x s වර්ගය y කියලා තියෙනවා. එතන මේක මෙහෙම වෙනවා. දැන් හරියට වැඩි කරාම මේ දෙක තාම එක වර්ගයේ තියෙන්නේ එක වර්ග කරනවා වර්ග වෙනවා. මොකද එන්නේ මේක මේකින් හදිලා මෙහෙම තියෙනවා. දැන් මම මොකද කරන්නේ? අතපය තියාගෙන ඉන්න බැරුවට වගේ මම මොකද කරන්නේ? මේක සාමාන්‍යයෙන් මම මෙහෙම කරනවා. මම කරනවා නිකන් ඉන්න බැරි කමකට මෙතන වර්ගයක් දානවා. එහෙම කරන්න පුළුවන්ද? එහෙම කරන්න පුළුවන්. දැන් ඊළඟට මෙහෙම කරනවා කියන්නේ මම මෙතනට වර්ගමූලයක් දානවා. එහෙම කරන්න පුළුවන් මේ නිකන් මේ තියෙන මේක නේ සාමාන්‍ය මෙතන දැන ගන්න අවුලන්නේ. දැන් මෙතන පල්ලෙන් පිච් එක වර්ගමූල දාලා ඉන්නවා. ඒක වැරදි. නිකන් මේ තියෙන වර්ගමූල. ඒතර ඔය වර්ගමූලය අයින් කරන්න නිසා මේ වර්ගමූලය දාලා වර්ග කරා. නාන ඔය මේකට පිස්සුද කියලා. හරි ඒක පිස්සු දාලා මට මේක බලන්න. හරි. මොකද එන්නේ? sxy වල වර්ගය දෙන එක උඩ එකේ වර්ගය දෙනවා.
පල්ලෙහා ගුණ කරපුවාම එන්නේ මොකද එන්නේ? s වර්ගයේ x s වර්ගයේ y කියලානේ. ඒ නිකන් තිබිච්ච එකට මම මොකද කරේ? වර්ගමූලය දාලා වර්ග කරා. ඒක නෑ මම කරේ. හරි දැන් බලන්න ඔයගොල්ලන්ට පේනවා. දැන් එහෙම ආවට පස්සේ උඩත් වර්ගය තියෙනවා යටත් වර්ගය තියෙනවා. දැන් ඔයගොල්ලන්ට පුළුවන් තනි වරහණක් දාලා වර්ගය එළියට දැම්ම හැකි නේද? අන්න දැන් අපි කරමු. මොකද වෙන්නේ? sxy වෙලීම s වර්ගයේ x s වර්ගයේ y මෙහෙම තියලා මේකේ වර්ගමූලය දාලා මොකද මේ බලන්න උඩත් වර්ගයේ යටත් වර්ගයේ මේ තියෙන වර්ගය මම මොකද කරන්නේ වරහණෙන් එළියට දානවා. මොකද එන්නේ මේ මම ගත්තේ b1 වාරය b2. ඔයගොල්ලෝ මේක දිහා දැක්කම මොකක්ද මතක් වෙන්නේ? අන්න මේක සමානයි මොකටද? r වර්ගය මේ සූත්‍රයේ විතර තියෙන්නේ. බලන්න මේක නේ මෙතන තියෙන්නේ. මේක තමයි මෙතන තියෙන්නේ. මේක ඇතුලේ තියෙන මොකද එන්නේ? r. ඒ කියන්නේ දෙන්න ගන්න තියෙන්නේ b1 වාරය b2 මගින් මට ලැබෙනවා සිම්පල් r වල වර්ගය කියන්නේ. සිම්පල් r වල වර්ගය. ඒක සිම්පල් r වල වර්ගය කියලා කියනවා. සිම්පල් r කියන අපි දන්නවා සහසම්බන්ධතා සංගුණ. සහසම්බන්ධතා සංගුණකේ වර්ගය කියලා කියන්නේ මොකද ඉන්නේ? මට ලැබෙනවා නිර්ණය සංගුණක. ඒ කියන්නේ මොකද ඉන්නේ? b1 වාරය b2 මගින් මට ලැබෙනවා නිර්ණය සංගුණක. පැහැදිලිව මතක තියාගන්න මෙච්චරයි. x මත y ප්‍රතිපායන සංගුණකයේ b1 නම් y මත x ප්‍රතිපායන සංගුණකයේ b2 නම් b1 වාරය b2 මගින් අපිට ලැබෙනවා නිර්ණය සංගුණක. මේක ඔයගොල්ලෝගේ පාස් පේපර් එකේ ටෙස්ට් කරලා දෙනවා. බලමු කොහොමද ඒක බලන්න තියෙන මට හරියටම පේපර් එක මම ගන්න 2014 13 වගේ පේපර් එකක්. බලන්න ඒකේ තිබිච්ච විදිහ මම ඔයගොල්ලන්ට කියන්නේ. ඒකේ තියෙනවා අපි ගමුකෝ x සමානයි beta not දන beta 1x මේක නේ මට සංකේත හරියට මතක නැහැ. අපි මෙහෙම ගමුකෝ. පාස් කරේ නෑ සාමාන්‍ය. මම දෙන්නම් ගන්න. හරි. y සමානයි a not දන a1x. මේ මොකද්ද? x මත y ගේ ප්‍රතිපාදන සමීකරණය. ඒ වගේම මම ලියනවා y මත x එනවා b not දන b1x b1y. මෙන්න මෙහෙම කියලා තියෙනවා. මොකද්ද? x මත y ගේ ප්‍රතිපාදන සමීකරණය තමයි මේක. y මත x ගේ ප්‍රතිපාදන සමීකරණය තමයි මේක. හරිද? දැන් තේරුම් ගන්න මෙච්චරයි. ප්‍රශ්නෙන් අපි අහනවා නිර්ණන සංගුණකය වන්නේ කුමක්ද කියලා. නිර්ණන සංගුණකය වන්නේ කුමක්ද කියලා අහනවා. දැන් මෙච්චර අපි දන්නා ඔළුවේ වැඩ කරන්න ඕන දෙන්න දැන්. x මත y හි ප්‍රතිපායන සංගුණකය මොකක්ද මේක? x මත y ප්‍රතිපායන සංගුණකය. ප්‍රතිපායන සංගුණකය කියන්නේ මොකද්ද? අනුක්‍රමණය නැත්නම් බෑවුම්. මොකද්ද මේකේ තියෙන ප්‍රතිපායන සංගුණකය? මේක තමයි අපේ ප්‍රතිපායන සංගුණකය. ඒක ගන්න ඉන්නේ. ඒක y මත ප්‍රතිපායන සංගුණකය. මොකද y මත x ප්‍රතිපායන සංගුණකය. y මත x ප්‍රතිපායන සංගුණකය. ඒතර මේ සමීකරණය දාමුකෝ. ඒකේ බෑවුම තමයි මේක. ඒතර ඒක ගන්න මෙතන. මොකද x මත y ප්‍රතිපායන සංගුණකය මොකදනේ a1 y මත x ප්‍රතිපායන සංගුණකය මොකද b1 x මත y ප්‍රතිපායන සංගුණකයයි y මත x ප්‍රතිපායන සංගුණකය ගුණ කරපුවාම මට ලැබෙනවා සහසම්බන්ධ සංගුණකයේ වර්ගයවත් නිර්ණය සංගුණකය. ඒතර මොකද මේ වගේ තමයි ප්‍රශ්නේ යොමු වෙලා ඉන්නේ. මේක තමයි උත්තරේ දෙන්න මොකද එන්නේ? නිර්ණය සංගුණකය මට ලැබෙනවා මොකද එන්නේ? x මත y ප්‍රතිපාදන සංගුණකයේ y මත x ප්‍රතිපාදන සංගුණකයේ ගුණ කරනවා. මෙතනට a b කියලා පාවිච්චි කරලා දිනවා. මම මෙතන ගත්තේ b එක b2 කියලා. වෙනසක් නැහැ. ඕක තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඒතර මම වැදගත් ප්‍රතිඵල කිහිපයක් ගත්තා මෙතන. මොකද්ද? අපි කලින් කතා කරපු විදිහමයි. ඒ විදිහමයි. ඒ ක්‍රමයමයි. ඒ විදිහමයි. මොකද එන්නේ එකම උත්තර ලැබෙන්නේ. නමුත් මම යන ක්‍රමවේදය වෙනස්. මම ගන්න අප්‍රෝච් එක. මම යන විදිය වෙනස්. මොකද එන්නේ? මම යන ස්ටෙප්ස් ටික වෙනස්. මොකද එන්නේ? මම මෙතනදී පළවෙනි දේ. හොඳට ආයෙ බලන්න සමරයිස් කරන්න යන්නේ. තාමත් වැදගත් මේක. මොකද්ද? මම සිම්පල් x කියන එක අත දක්වගත්තා. සිම්පල් x කියන්නේ මොකද්ද? x ඍණ x bar x ගේ අපගමනය. සිම්පල් y කියලා සංකේතවත් කරා මොකද එන්නේ? y ගේ අපගමනය. x සිම්පල් x සහ සිම්පල් y ගත්තට පස්සේ මම ගත්තා මොකද එන්නේ? s වර්ග x කියන්නේ x න් x බාර වර්ගවල එකතුව. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේකේ තේරුම. s වර්ග x කියන එකේ තේරුම මොකද්ද?
x ගේ අපගමන වර්ගවල එකතු. ස්වායක්ත විචල්ලයේ අපගමනන්ගේ වර්ගවල එකතු මම සංකේත කරනවා s වර්ග x කියලා. පරායක්ත විචල්ලයේ අපගමන වල වර්ගවල එකතු මම සංකේත කරා s වර්ග y කියලා. ඊට පස්සේ මම මොකද කරන්නේ? sxy කියලා කියන්නේ මොකද වෙන්නේ? ස්වායක්ත විචල්ලයේ අපගමන ඊට අනුරූප පරායක්ත විචල්ලයේ අපගමනයෙන් ගුණ කරලා ඒ තීරු එකතු තමයි sxy කියන්නේ. මෙන්න මේ විදිහට මේ තුන අර්ථ දක්ව ගත්තට පස්සේ මේ තුන එකතු මේ තුන උපයෝගී කරගෙන අපිට පුළුවන් අනුක්‍රමණය, අන්තක්ඛණ්ඩය වලින් සහ සම්බන්ධ සංග්‍රහය මෙන්න මේ දේවල් ගණනය කරන්න. මොකද ඉන්නේ අපිට අනුක්‍රමණය නැත්නම් බෑවම නැත්නම් අපිට ප්‍රතිපාද සංග්‍රහය ගත්තා කියන්නේ sxy බෙදීම s වර්ග x කියලා අනෝ බෙදීම 40 කියලා ගත්තා. ඕලන්න කලින් ක්‍රමවේදී තාව 2.2යි ආවෙතන තව 2.2යි. ඊළඟට ඒ සමානයි y බාරේ dx බාරේ සාමාන්‍ය ඒ සූත්‍රමයි. ඒක නම උත්තරේ ගන්න. අපිට එකම අඩුතම ප්‍රතිපලම ඉන්නේ අපේ කලින් එකේදී ආවේ මේක, දැන් එකේදී ආවේ මේක දෙකම එකයි. ඊට පස්සේ සහසම්බන්ධ සංගුණයක xy බෙදීම s වර්ග x s වර්ග y එකේ වර්ගමූල දාලා તો මෙතනට දාපුවාම අපිට උත්තරය ආවම ගාන හැදුවා. අපිට ආව 0.9ක් උත්තරය ආවා. ඒතර කලින් එකේ ආව උත්තරේ නම එතනට ගත්තා. ඊට පස්සේ මම අදට මේකක් ගත්තා. මම ගත්තා R බෙදීම B අරගෙන බලුවා. මම මේක සත්‍යාපනය කරා. මම ඒක තහවුරු සාධනය කරනවා. මේක x x බෙදීම sy ට සමානයි කියලා. මේක සත්‍යාපනය කරලා දෙනවා. මේක තමයි තාම ඔයගොල්ලන්ගේ MCQ වල අහලා නැහැ. නමුත් මේක අහන්න බැරි කමක් නැහැ. මේක අහන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි මේක මතක තියාගන්න මේක වැදගත් වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ භාගය තුල. ඊට පස්සේ අපි ගත්තා x මත y ප්‍රතිපන්න සංගුණකේ b එක ලෙස y මත x ප්‍රතිපන්න සංගුණකේ b දෙක ලෙසත් ගත්තා. අන්න එතකොට අපි ලබනවා b එක වරක් b දෙක මගේ නිර්ණය සංගුණ කියන විදිහට මතක තියාගන්න. ඕගොල්ලන්ට මෙච්චරයි. මේක ටිකක් පැටලී සහගත ඇති. මේක ටිකක් සංකීර්ණ ඇති. නමුත් මේක දෙතුන් පාරක් ඔයගොල්ලෝගේ මතකයේ මේක ගණනය කරලා බලන්න. එතකොට මේක තව ඔයගොල්ලන්ගේ ඇඟටම එනවා. අවසාන වශයෙන් ඇත්තටම කිව්වොත් එහෙනම් ඔයගොල්ලන්ට මේක සත්‍යාපනය කරන දේ වැදගත් වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට මතක තියාගන්න මේක අන්තිමට සාරාංශ කරලා පිටු කරලා ගත්තාම ඔයගොල්ලන්ට ඇත්තටම මතක තියාගන්න දෙන්නේ R බෙදීම B සමාන sx බෙදීම sy කියන එකයි. x මත y ප්‍රතිපාදන සංගුණකේ සහ y මත x පිළිබඳ සංගුණකේ මොකද කරපුවාම නිර්ණය සංගුණකේ ලැබෙනවා කියන්නේ. ඒතර ඔන්න ඔය ඉතිමර ඔන්න ඔය ප්‍රතිපාද දෙකවත් අදුම තරනේ මතක තියාගන්න. මොකද විභාගය තුල මේක නම් දැනටම පරීක්ෂා කරලා තියෙන කොටසක්. ඒ නිසා මේක ආයෙ අහන්න බැරි කමකුත් නැහැ. මේක දැනට පරීක්ෂා කරලා නැති කොටස. නමුත් සිලබස් එක තුල පරීක්ෂා කිරීමට හැකියාවක් තියෙන කොටස. ඒතර මේකින් අපිට ප්‍රතිපාද විශ්ලේෂණයේ පාඩම ඉවර කරන්න පුළුවන්. අපි බලමු ඉදිරි වීඩියෝ වලදී වෙලා තියෙන විදිහට MCQ සාකච්ඡා කරන්න. ඉතින් තාමත් ඔයගොල්ලෝ අපේ මේ වීඩියෝ අපි ස්ටාර්ට් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියන්න මොකද ඉදිරියේදී කොට ඉතින් තමයි වටිනා පාඩම ඔයගොල්ලෝ දන්නවා අමාරු පාඩම මොකද නියතින් පාඩම කියලා. ඉතින් නියතින් පාඩම ගොඩක් කට්ටිය මම දැක්කා මේ කමෙන්ට් කරලා දීපුවා මේ නියතින් පාඩම කරන්න කියලා. ඉතින් ඊළඟට මම නියතින් පාඩම කරන්න ඇස්තිලා ඉන්නවා. ඉතින් ඉතා වැදගත් පාඩමක්. ටිකක් කාලයක් ඇයි මේ පාඩම ඉවර කරන්න මොකද තියෙන කොටස් ගොඩක් තියෙනවා. ඉතින් ඒවා දේවල් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. වඩාත් සරලම ආකාරයෙන් නියතිම කියන ඔයගොල්ලෝ දන්නා මොන වගේ පාඩමද කියලා. ඉතින් ඒක අපි ඉදිරියේදී පාඩම කරනවා. ඉතින් මේ වීඩියෝ එක තුලින් මම බලාපොරොත්තු වෙන ඔයගොල්ලන්ට අවශ්‍ය මූලිකම සංකල්පමය දේවල් ටික ඔයගොල්ලෝ එළුවට දාන්න. වැදගත් දේ ඔයගොල්ලෝ හැමතිස්සෙම පාස් පේපර්ස් කරලා මේ දැනුම අලුත් කරගන්න ඔයගොල්ලෝගේ සර්වර්ලගේ ටීචර්ලගේ ප්‍රශ්න දිනනවා ඒව කරන්න අලුතෙන් ගණන් හදන්න අලුතෙන් මේවා හොයන්න. මේ කරන එක තුලින් තමයි ඔයගොල්ලන්ගේ සාර්ථකත්වය තීරණය වෙන්නේ. භාගය තුලින් ඔයගොල්ලෝගේ මේ තියරි දැනුම නෙමෙයි ඔයගොල්ලෝ බලන්නේ. ඔයගොල්ලෝ කොච්චර බලාපොරොත්තුවක් තියෙනවද මේ වෙයි නියැලිලා තියෙනවද කියන එක වැදගත් වෙනවා. ඔයගොල්ලෝ අනිවාර්යෙන් පාස් පේපර්ස් කරලා මේක පුහුණු වීම ලබා ගන්න. බොහොම ස්තුතියි.